කරනවා ඔබට එක ඉක්මනින් සම්මේලනයේ ආශිර්වාදයක් එක් කරන්නට silakan anda pakai orang yang di sini lagi amat tuan boleh cara menjelaskan itu. Ya, mau pakai filter amat tuan yang jadi. Tapi metening samugattat, tapi ati puja maha sanggaratnya katakan orang. Unar selagi asradi patamin. Muslim agmika puja kewaruni, sesu agmika puja kewaruni itu tu ni. Bagi magi mitra, dah terkira wadasrani mehata laksa ekdas manusia di Anuradhapura itu laksa deparak kian dulu laksa ekdas manusia mehata di pun apa hitadra magi mitra Ranjit Singh Balapitia dan Menteri Tuma temunas lagi asal Niyodhya Mahate Muthukumar Mettuma bagi Amartya Jayaratna Herat Mettuma Erik Prasanna Veerarandana ape taruna Mantritumaa mage piyat Mantriwarek වශයෙන් හිටියා බොහොම ආදරය කරන අපේ හිතවතුන් ඒ වගේ පළාත් සභා මන්ත්‍රීවරුන් ප්‍රාන්ත සභා මන්ත්‍රීවරුන් මෙන්න සිටින සියලුම දෙනාගේම අවසරයි මිත්‍රවරුනි මොන හොරුපතාර කියපුවම මුතුකුමාර මහත්මයා කිව්වා අපේ ඇමතුමා කිව්වා දුෂ්කර ප්‍රදේශයක් කියලා වතුරක් නැහැ කියලා තමයි දැන් කියන්නේ මේ වතුර ප්‍රශ්න ගැන අපි කතා කරමු පොඩ්ඩක් ප්‍රශ්නයක් නැහැ මේ රෝගේ සුභා ධර්මයට විරුද්ධව අපිට ජය ගන්නට අපහසු වුණත් අපේ ජනාධිපතිතුමා තමුන්නාසලම් තනි කරන්නේ නැහැ කවදාද ඒ සඳහා දැන්ටමත් ක්‍රමවේද රසක් ක්‍රියාත්මක කරගෙන යනවා ඒ ගැන වචන කීපයක් මගේ කතාවේදී මම කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම ගෝමරන් කඩවල මහදිවුලවල මොරවැව පන්කුලම කණ්ඩා ත්‍රිකුණාමලේ හොරුපතාර මේ ප්‍රදේශයේ ඉස්සර තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි අනාරක්ෂිත ප්‍රදේශ. ඉතින් පොඩ්ඩක් එහාට ගියම ත්‍රිකුණාමලට යන්න පුළුවන්. ඒ දවස්වල වාර්තා වුණේ සංවර්ධනය නෙමෙයි. කොටි මේ ප්‍රදේශය ආක්‍රමණය කරන හැටි, ගහන හැටි. භීෂණය අනාරක්ෂිත බව. ඒ අනාරක්ෂිත බව කොච්චරද කිව්වොත් අපේ ජනාධිපතිතුමා හැමදාම දේශපාලනය පටන් ගන්න අපේ රජිත් බණ්ඩාර අපේ මහාචාර්යතුමත් හිටියා මෙතන මමත් මතක් කරන්න ඕන මට බලන්න දීලා තියෙන මේ ප්‍රදේශය මිත්‍රවරුනි අනාරක්ෂිත බව කොච්චරද කිව්වොත් එහෙම අපේ ජනාධිපතිතුමා දේශපාලනය පටන් ගන්න ශ්‍රීමා බෝධියට වන්දනා කරනවා බලන්න අනුරාධපුරයේ ඉස්සර අපේ තිබිච්ච පැරණිම නගරේ තමුන්නාසලා ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. එක දවසක් ජනාධිපතිතුමා ඡන්දයට ආපු වෙලාවේ සිරිමා බෝධිය අත්තක් කොළයක් අතට වැටුණා. ඒත් අපි හිතාගත්තා. එතුමා මේකට ආශිර්වාද කරන්න ආවයි අතට වැටුණා. අපි දැනගත්තා මේක සංකේතයක්. එතුමා මේ මැතිවරණය ජයග්‍රහණය කරන බවට එදා සිරිමා බෝධියත් වක්‍රව අපිට කියලා. මම නම් කතෝලික කෙනෙක්. ඇයි මෙහෙම වුණේ? අපි දන්නවා කොටි ඉන්න කාලේ සිරිමා බෝධියට ගැහුවා මේ. ගහලා කොහෙන්ද ගියේ? මේ පැත්තට නෙමෙයි පුත්තලමට ගිහිල්ලා විල්පත්තුවෙන් ගියේ. මමත් ඒ කාලේ එදා අනුරාධපුරට එද්දී පොලිසියෙන් නතර කරගත්තා යන්න එපා කියලා. පාරේ ඉන්න කීප දෙනෙකුත් මරලා ගියා. දලදා මාලිගාවටත් ගැහුවා. කොහාටද නොගැහුවේ? මේ යුද්ධේ නිමා කරපු නායකයා ගෙන් අපි ඉස්සර ඉල්ලුවේ අනේ කිසි දෙයක් එපා අපිට මුකුත් එපා කණ්ඩත් එපා පොණ්ඩත් එපා අපිට යුද්ධය අවසන් කරලා දෙන්න කියලා තමයි එතුමාගේ කිව්වේ.
අද ඒක අවසන් කරලා දුන්නා අවුරුදු 30කට පස්සේ. අපි එසේ ඉල්ලද්දී මේ යුද්ධය අවසන් කරන්න මාංශ වෙච්ච කට්ටිය හිටියා. ජාවදනත් මේ යුද්ධය විනාශ කරන්න කටයුත්තක් කරුවා. නමුත් එකපාරම ඉන්දියාව පරිප්පු දාලා කිව්වා නවත්තන්න ඕක කියලා. එහෙම තමයි මේ පළාත් සභාව බිම. ඊළඟට මොනවද? ඊළඟට සහෝදරවරුනි මේ යුද්ධය අවසන් කරද්දී අපේ චන්ද්‍රිකා මැතිණිය ඉන්නේ නැද්ද? එතුමියටත් ජාත්‍යන්තර බලපෑම් ආවා. සමහරට සිද්ධ වුණා. මම මේ කාලේ විදුලි බලන යෝජ්‍ය ඇමති අනුරුද්ධ රත්තත් ඇමතුමාගේ දවසක් අනුරුද්ධ රත්තත් ඇමතුමා මූණට අත තියාගෙන ඉන්නවා. මම මොකද සර් කියලා. මොකද්ද දීපු උත්තරේ? මට මේකට අවශ්‍ය ඒ ධෛර්යය තාම මදි, මට මදි මේක කරගෙන යන්න කියලා. දාතිච්ච තත්ත්වය ඒකයි. නමුත් අද ඒක වෙනස් කරලා දුන්නා. 2 ලක්ෂ ගාණක් හමුදාට බඳව ගත්තා. ඉස්සර ගහනවා, ගහලා ගිහිල්ලා අත්පත් කරගත්තු ප්‍රදේශය අල්ලගන්න ශක්තිය නැහැ. හමුදාවේ සොල්දාදුව නැහැ. ආපහු පස්සට එනවා. මේ ජනාධිපතිතුමාගේ පළවෙනි පියවරුනේ යුද්ධයට අවශ්‍ය සොල්දාදු ටික බඳව ගත්තාන් පස්සේ ගහලා අල්ල ගන්නවා. එතන ඉන්නවා. ඉඳලා ටිකක් ආපහු තව කට්ටියක් ඉස්සරහට එනවා. අවසානයේදී ඉස්සරහට ගිහිල්ලා නන්දි කඩාල් කලපුවෙන් තමයි අපේ ජයග්‍රහණය සමරන්න පුළුවන්. මේ අතීතයේ සිද්ධ. එසේ නොවෙන්න මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් බලන්න ඒ කාලේ තමුන්නාසනගේ පැත්තේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසකම සතියන්තේ ඉන්ටර්විව් එකක් තියලා බඳව ගන්නවා. කොහටද බඳව ගත්තේ? ළඟට ඇවිල්ලා බඳව ගත්තේ හමුදාවට. මේ ප්‍රදේශයේ ජනතාව බැඳුනා ඒකට. එදිතර කොල්ලෝ ටික බැඳුනා. හැම ගමකම සෝනක් තියෙනවා තමුන්නාස්ලා. අපි අමතක කරන්න එපා. එහෙම තියපු රට තමයි හැරවුම් ලක්ෂයකට මෙහෙ පැත්තට ගෙනල්ලා අද රට හදලා අද වැඩ කරගෙන යද්දී ආපදාත් ඇති වෙනවා. සෝභාධර්මයේ ආපදා. දැන් ඕස්ට්‍රේලියාව බලන්න හැමදාම ලැබුගිනි. ඔච්චර දිනු රටක්ද? නතර කරන්න විදියක් නැහැ. අපි සුනාමිය ආවා. සුනාමියේදී මම ප්‍රහාණ ඇමති. සුනාමිය විනාඩි 20යි දහස් ගාණක් මැරුණා. අපි කළමනාකරණය කරගත්තා. මේ සුනාමිය අවුරුදු 30ක් තිබුණා. මේ 30ක් තිබිච්ච සුනාමිය තමයි ජනාධිපතිතුමා විසඳලා දුන්නා. ඉතින් මේකට අපේ પરම්පරාවේ අපි මේක දැක්කා. යුද්ධ දැකපු අය, යුද්ධෙට මුහුණ දුන්නා, යුද්ධෙන් පීඩා විඳපු අය, පවුල් වල අපේ සොල්දාදුවෝ මැරිච්ච අය. අපි මොනවා නැතත් මේ රට ආරක්ෂා කරමු නායකයව ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවයි කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරනවා. අපි බැඳිලා ඉන්නවා. ඒක අපේ වගකීම. ඒක අපේ වගකීම. දැන් බලන්න ඒ කාලේ මම උදාහරණයක් ගත්තොත් අපේ රංජිත් සීමලපිටිය ඇමතිතුමා ඔබතුමා බොහොම හොඳ මිනිස්සෙක්. මෙතුමා බැඳෙන්න ගියා ඉන්ටර්විව් එකක් තිබ්බා පොලිසියට. ගියාම ASP තනතුරට දැම්මා. ඉහළම ලකුණු වලින් පාස් වුණා. පාස් වුණාන් පස්සේ ඔන්න එනවා ලියුමක්. දැන් මෙතුමාව ගන්න බෑ කියලා. කවුද කියන්නේ? UNP ආණ්ඩුව. ඔන්න තමොම තමයි රස්සාව. නමුත් මෙතුමා ඇවිල්ලා උපාධිධාරයෝ කොච්චරද? උපාධිධාරයෝ ලක්ෂයකට රස්සාව දුන්නා. අපේ ආණ්ඩුව ක්‍රියා කරන විදිහ බලන්න ඇහුවද මොන පැත්ත පක්ෂද කියලා? මොන කුලයේද කියලා ඇහුවද? මොන ජාතියද කියලා ඇහුවද? උපන්න සාතික බල්ලද ඉන්ටර්විව් ගෙන්නේ නැහැ. ලක්ෂයකට රස්සාව දුන්නා. ජනාධිපතිතුමාට කිව්වා ලක්ෂයකට රස්සාව දෙන්න කියලා ලබා දුන්නා. එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ 6 ලක්ෂයි රජයේ සේවකයෝ. අද 14 ලක්ෂ. 14 ලක්ෂ. ඒකේ 5 ලක්ෂයම කාන්තාවෝ. ලක්ෂ 5ක් කාන්තාවෝ අද රජයේ සේවයේ රස්සාව කරනවා. ඉස්සර කොච්චරද හිටියේ? ඉස්සර ලක්ෂයයි කාන්තා පිරිමි දෙකෙන්. දැන් ලක්ෂ 5ක් කාන්තා විතර රස්සාව කරනවා. මේ රටේ වෙනස. අපිත් මේ පැත්තේ ආවා ඒ කාලේ. අපිත් ඒ පාරේ නිතරම ගිහිලා තියෙනවා තමුන්නාන්සලගේ පැත්තේ. ඒ පැත්තේ ගියාම මොනවාද ඒ කාලේ අපි දැක්කේ?
පාරවල් තිබුණාද නැහැ. විනාඩි කීයක් ගියාද යන්න? අඩුතරමේ මං හිතන්නේ මේ ඒ කාලේ මිනිස්සු ගත්තේ නැහැ ජපන් වාහන. ඇයි ජපන් වාහන යන්න බෑ කියලා. ඔය ටාටා ලොරි ඊළඟට ලේලන් ලොරි තමයි පාවිච්චි කරන්නේ. ඉන්දියාවේ අපේ දෙකම එක විදිහට පාරවල් තියෙනවා කියලා වෘත්තු දෙනවා කියලා ඔහොම තමයි පාවිච්චි කරන්නේ. ප්‍රායෝගික අත්දැකීම් කියන්නේ. අද කොහොමද? අද මරුති කාර්යයෙන් රටවටේ යන්න පුළුවන් පාරවල් පද්ධතියක් අපි හදලා තියෙනවා. දමුදාසලා පාරවලුත් කාපට් වැඩිලා. ඉස්සර ඇමරිකාවේ ජනාධිපතිතුමා ඒ රට 1956 තමයි අධිවේග පාරවල් හැදුවේ ඇමරිකාවේ. 1956 එතුමා මොනවද කෙරුවේ? ජාතිවාද ප්‍රශ්න ඇති නොවෙන්න එතුමා මොකද්ද කෙරුවේ? එතුමා කෙරුවා ප්‍රාන්ත තව ප්‍රාන්තයකට ඒකාබද්ධ කෙරුවා. දැන් අපේ මුතුකුමාර මන්ත්‍රීතුමා කිව්වා එක ප්‍රදේශයකට තව ප්‍රදේශයකට යන්න ලොකු කාලයක් ලොකු කිලෝමීටර් ගාණක් යනවා කියලා. ඒක ඇත්තයි. මේ රටේ ප්‍රාන්තත් ඔය වගේ තිබුණේ. උතුර කට්ටියට මෙහාට එන්න පෑ ගාණක් යනවා. දකුණේ කට්ටියට මෙහාට යන්න පෑ ගාණක් යනවා. අද වෙලාව කෙටි වෙලා. මිනිහෙක් අවුරුදු 50ක් ජීවත් වුණත් දවසකට පෑ 24 වැඩි කිරීම 30 මාසය වැඩි කිරීම 12 අවුරුද්දයි වැඩි කරන්න 50යි 4 ලක්ෂ ගාණයි ජීවත් වෙන්නේ. තුනෙන් එකක් නිදා ගන්න අපි. තුනෙන් එකක් ඉගෙන ගන්න අපි. අපිට වඩාත්ම වැදගත් වෙන්නේ කොහමද? කාලය කළමනාකරණය කරන්න. මේ කාලය කළමනාකරණය කරුවේ නැත්නම් අපිට දියුණු වෙන්න බෑ, දිනන්න බෑ, ඉදිරියට යන්න බෑ. ජනාධිපතිතුමා ඒක සිද්ධ කරලා තියෙනවා අපු ලස්සන කරලා. අද බලන්නකෝ දැන් කොහොමද කියලා. දැන් අනුරාධපුරයට එන කට්ටිය හැන්දාවට ගෙදර යනවා. ඇයි? පාරවල් හොඳයි. ඉස්සර ඇවිල්ලා ඉඳලා තමයි යන්නේ. මේ වගේ වෙනස් වීම් රසක් වෙලා තියෙනවා. අධිවේග මාර්ග දැන් හැදිලා තියෙනවා. ඉස්සර මිත්‍රවරුනි ඉන්දියාවේ ඉඳලා ප්ලේන් එකක් එද්දී කටුනායකට මැඩ්‍රාස් ඉඳලා පැක් යනවා. තවත් තියෙනවා ගුවන්තොටුපළ ත්‍රිචි කියලා. ඒකෙන් ඉඳලා විනාඩි 45යි. කේරළ ප්‍රදේශයේ තව එකක් තියෙනවා ත්‍රිවෙන්ද්‍රම. එතනලා 45යි. විනාඩි 45යි. පැය. නමුත් කටුනායකේ ඉඳලා කොළඹට යන්න පැය එකමාරක් ගත්තා. ඉතින් රට දියුණු වෙයිද? මෙතනට ආපු මොකද්ද විදේශිකයෝ කිව්වේ? යන්න බෑ, පාරක් නෑ, හැදෙන්නේ නෑ, මුකුත් නෑ කියලා කිව්වා. අද අන්න වෙනස් වෙලා දැන් විනාඩි 7ක් මගේ ආසනේ තියෙන ජෑලටත් තියෙන අවතීර්ණ පාර විනාඩි 7ක් යන්න පුළුවන් කොළඹට. දැන් සංචාරකෝ මෙහෙට ඇවිල්ලා බලලා කියනවා පුදුම දියුණුවක් නේ. මේ ආකල්පයේ තිබුණොත් විතරයි සංචාරකයෝ වෙන්නේ. දැන් ලක්ෂ 15ක් සංචාරකයෝ මෙහාට එනවා. අපේ බලාපොරොත්තු කොච්චරද? අපේ බලාපොරොත්තු හැම 8කටම එක සංචාරකයෙක් ගේන. ඒක බැසිල් රාජපක්ෂ මැතිතුමා හොඳට කරගෙන යනවා දැන්. මේවා හිතන්න ඕන. පීඩනයේ තියෙනවා, කරදර තියෙනවා, දුක තියෙනවා. දැන් වතුර ගැන අපි කතා කරද්දී මම දැක්ක කියලා තියෙනවා මොකද්ද මේ ආපදා කළමනාකරන අමාත්‍යාංශෙත් මේ බලන අමාත්‍යාංශෙත් කියලා තියෙනවා මොකද්ද කියලා තියෙනවා භූගත ජලයේ යාන්තම් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා ඇතුලේ කිරෝල තියෙන ජලය තාමත් ඒ මට්ටමින් තියෙනවා ඉතින් මේවා ගන්න පුළුවන් අපේ ඇඟේ 70ක් වතුර තියෙනවා වතුර නැතුව ජීවත් වෙන්න බෑ දවස් දෙකක් වතුර නැතුව ඉන්න බෑ විජලනේ එනවා මේ ඇඟේ තියෙන සේර්ම ශෛල මැරිලා යනවා උගලන්ට මතක ඇති කොටින්ගේ සැලස්මක් එක කාලේ කොටි මොකද්ද කෙරුවේ ඉස්සෙල්ලාම එලිෆන්ට් පාස් වල දින ලින්තිකට ගහලා දැම්මා ලින්තිකට ගහලා දාපුවම සොල්දාදුවන්ට කරන්න දෙයක් නැහැ සොල්දාරුවෝ බොණ්ඩ විදියක් නැහැ පසු බැස්සා කිරෝල්ටම ගියාම අර ගස් බදාගෙන මැරලා තිබුණේ ඇස් දෙක මෙච්චර ඇඟ විකෘති වෙලා වතුර නැතුව ගියාම අපි කවුරුත් අපේ ජීවිතේ කට ගහ ගන්න බෑ. නිසා පානීය ජලය වුණා. නමුත් පානීය ජලය දෙන්න පුළුවන් සුදුසුම ස්ථානේ කොහෙද? ලංකාවේ වැඩියම යව තියෙන අනුරාධපුර දිස්ත්‍රික්කය. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. තමුන්නාසලා කෘෂිකර්මෙන් ජීවත් වෙන අය අවශ්‍ය ප්‍රමාණයට වඩා පෝර භාවිතා කිරීමෙන් ගහට ඕනට ප්‍රමාණයට වඩා පෝර භාවිතා කිරීමෙන් අන්න වතුර වලට ආසනික් මිශ්‍ර වෙලා
බරලොහුව මිශ්‍ර වෙලා ඒ වගේම නොයෙකුත් දේවල් මිශ්‍ර වෙලා වකුගඩු රෝගයේ දැන් 25000ක් ඉන්නවා අනුරාධපුර. ඉතින් ජනාධිපතිතුමා මට අපිට කතා කරලා කිව්වා සමාජ සේවා අමාත්‍යාංශයට ලක්ෂ 2000 ගාණක් දුන්නා. අර ඩයලිසිස් කරන එක දන්නව නේද? අර සුද්ධ කරගන්න. ඒ සුද්ධ කරද්දී හැම කෙනෙකුටම රුපියල් 1000ක් දෙන්න කියලා. බලන්න. ප්‍රශ්නයක් ආපුවම මේවා කාලින ප්‍රශ්න නෙමෙයි ඉස්සරේව තිබුණේ නැහැ නේ. දැන් ප්‍රශ්නය අපිට. දැන් තමුන්නාසලට වතුර එනවා ළඟදී. යුද්ධය අවසන් වෙනවා වගේ මේ ප්‍රශ්නත් අවසන් වෙනවා. අපේ මහින්ද චින්තනයේ එක සංකල්පයක් තමයි හැමතැනම වතුර, හැමතැනම විදුලිය, හැමතැනම පාරවල් තින්නේ කිලෝමීටර් 1,25,000යි ඒ සහ බී පාරවල් තියෙන මේ රටේ. හැබැයි හැම වර්ග කිලෝමීටරයකටම 4න් එකක් අභ්‍යන්තර පාරවල් තියෙනවා. අභ්‍යන්තර පාරවල් කියන තමයි ඔබතුමාලා කතා කරන්නේ. ඒ අභ්‍යන්තර පාරවල් ටික අපි හදන්න ලෑස්ති. කටයුතු කරන්න ලෑස්ති. එම නිසා අපි කියන්න ඕන මෙතරම් සැලසුම් කරලා අනාගතයේ බලපු ආණ්ඩුවක් නැහැ කියන එක අපි ප්‍රකාශ කරන්න. එම නිසා මේ සැලසුම් අපි හදන්නේ අද බලලා නෙමෙයි. අනාගතයේ බලලා. දැන් බලන්න ඉස්සර ළමයි ටික අපේ ළමයි දෙමව්පියන්ගේ ලොකුම බලාපොරොත්තු කුමක්ද? ඉඩකඩම් ගන්න එක නෙමෙයි ළමයිම උගන්වන්න. අවස්ථාවක් තිබුණේ නැහැ නේද? තාක්ෂණික විද්‍යාල තිබුණේ නැහැනේ. කම්පියුටර් ඉගෙනුවේ නැහැනේ. මහින්දෝදේ විද්‍යාල හැදුවේ තිබුණේ නැහැනේ. දැන් අනාගතයේදී තමුන්නාන්සලගේ ජීවන රටාව වෙනස් වෙවි. මොකද හේතුව අනාගතයේදී මිත්‍රවරුනි තාක්ෂණය මිශ්‍ර වෙච්ච අධ්‍යාපන ක්‍රමයක් ගමට ගියා. තාක්ෂණය මිශ්‍ර වෙච්ච අධ්‍යාපන ක්‍රමයක් දැන් සැලසුම් කරලා තියෙනවා. මම අහන ප්‍රශ්න මෙච්චර කාල මේවා තිබුණාද? නැහැ. අපි කොටින්ට ගහද්දී එක්සත් ජාතික පක්ෂය මොනවද කරුවේ? කොටින්ට ආයුධ දුන්න ප්‍රේමදාස මහත්තයා. ප්‍රේමදාස මහත්තයා ලොරි 56කින් ආයුධ ගිහලා කොටින්ට දුන්නා. මොකටද එයා දුන්නේ? එයාගේ තර්කය හැටියට එයා දුන්නේ ඉන්දියානු හමුදාවට ගහන්න. යාර ඉන්දියාවේ හමුදාව මෙහාට කොටි ගන්න ගත්තා. ඊළඟ ජනාධිපති ප්‍රේමදාස මහත්තයා කොටින්ට දෙනවා. උඹ ඉන්දියන් හමුදාව ගහලා එළවපන් කියලා. අන්තිමදී මොකක්ද උනේ? කොටි ආයුධ ටික අරගෙන අපිට ගහලා ප්‍රේමදාස මහත්තයාට ගහලා මැයි දිනේ පළවෙනිදා ප්‍රේමදාස මහත්තයා ඝාතනය කරලා දැම්මා. අපේ ආණ්ඩුව එහෙම නෙමෙයි. අපේ ආණ්ඩුව රවට්ටන්න බෑ. ජනාධිපතිතුමා හොඳට තෙම්පරාදු වෙච්ච කෙනෙක්. අර එතුමාගේ පියා ලියද්දෙන් අත හොදගෙන තමයි නාමෝජන පත්‍රයට අස්සන් කෙරුවේ. එම නිසා ගොවි ජනතාව අමතක කරන්න නැහැ එතුමා. කවුරු මොනවා කිව්වත් ගොවි ජනතාව අමතක කරන්නේ නැහැ. දැන් තමුන්නාන්සලාට බලන්න පොහොර සානාධාරයේ 3000 දෙනවනේ 350. පොහොර කීයද ගන්නෙ? පොහොර ගන්නෙ 5000යි 7000යි. නමුත් 350ට දෙනවා. මතක තියාගන්නකෝ. ඊළඟට මොනවද දෙන්නේ? මම සමාජ සේවා අමාත්‍ය වශයෙන් අවුරුදු 70ට වැඩි අයට අඩු ආදායම් ලබන අයට රුපියල් 10ක මාසක දීමනාවක් තමුන්නාන්සලට ලබා දෙනවා. පොඩි වැඩක් නෙමෙයි. මට මතක් වෙනවා අතීතේ 1948 නිදහස ලබද්දී 1948 නිදහස ලබද්දී අපේ ජනගහනය ලක්ෂ 70යි. දැන් තුන් ගුණයක් ලක්ෂ 210ක්. ලක්ෂ 210ගේ ප්‍රශ්න වැඩි වෙලා 70 ප්‍රශ්න නෙමෙයි දැන් තියෙන්නේ. ඒතර 210ට මොකද කරන්නේ? අන්න සැලසුමක් හදලා තියෙනවා. ඉතින් මේවා තමයි අපේ ආණ්ඩුවේ වැඩ ටික. මේ වැඩ ටික අපි අවසන් කරගන්න පුළුවන්. හැබැයි බලාපොරොත්තු තියාගන්න ඕන. ඉච්ඡා බංගත්වයට පත් වෙලා කවදාකවත් වැඩ කරන්න බෑ. අද බලාපොරොත්තු තියාගන්න නම් බලාපොරොත්තු ඉෂ්ට කරලා තියෙන මදකට හෝ ඒව ඉෂ්ට වෙලා තියෙනවනේ දැන්. පාරවල් පද්ධතිය හදලා තියෙනවා. මහින්දෝදේ විද්‍යාල ගමට ගෙනල්ලා තියෙනවා. මාතෘසායන ඔබතුමාගේ ආසනේ මාතෘසායන කීයක් හදලා තියෙනවද? හදලා තියෙනවද? කීයක් හදලා තියෙනවද? 10ක් හදලා තියෙනවා. ඔන්න අහගන්න අපේ කාන්තාවෝ ඉන්නවනේ ගොඩක්. ඉස්සර 10කට
මාතෘ මරණ 25ක් ළමා මරණ 25ක් විතර වෙනවා. ළමයි මැරෙනවා. ඒ මාතෘ සායන පැත්ත බැලුවේ නැහැ ඒගොල්ලෝ. දැන් 4ට 5ට බහැලා. 4ට 5ට බහැලා. ඉස්සර ලක්ෂයකට අම්මලා 60ක් 70ක් මරනවා දැන් අඩු කරගෙන ඒක. ඇයි ඒ? මාතෘ සායනට යන්න පුළුවන් බබා හම්බෙන්න ඉස්සෙල්ලා චෙක් කරනවා බලනවා උපදෙස් දෙනවා හම්බුනන් පස්සෙත් උදව් කරනවා. ඔන්න සෞඛ්‍යය. මේකෙන් මොකද්ද වෙලා තියෙන්නේ දැන්? 1948 අවුරුදු 1948 අවුරුදු 47යි අපි ජීවත් වෙලා තියෙන සාමාන්‍යයක් වශයෙන්. මහාචාර්යතුමා හේතුව මොකද? හේතුව නෑ බෝ වෙන රෝග. කොලරාව, වසූරිය ඊළඟට නොයෙකුත් දේවල්. ඒ වලින් අර ගානක් අපේ මිනිස්සු මිය ගියා. අද නෑ ඒවා. බෝ වෙන රෝග අවසන් කරලා තියෙනවා. ලාදුරු රෝගය අවසන් කරලා තියෙනවා. මැලේරියාව අවසන් කරලා තියෙනවා. අද ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඩෙන්ගු මදුරුව තමයි. ඒකත් ප්‍රශ්නේ අවසන් කරන්න දැන් බැක්ටීරියා එකක් ගෙන්න හදනවා. කියුබාවෙන් ගෙනල්ලා තමුන්නාසලගේ ප්‍රශ්න විසඳන්න කල්පනා කරනවා. ඉතින් මේ සමාජ සේවාව පැත්තෙන් ජනාධිපතිතුමා විශිෂ්ට සේවාවක් කරන මිත්‍රවරු. නිකන් නෙමෙයි. ඒවා පේන්නේ නැහැ. අපේ ආර්ථිකයෙන් 22%ක් අපි කරන්නේ මොනවද? ඇත්තටම කියනවා නම් ඔය සමාජ සේවා වැඩ නොමිලේ අධ්‍යාපනය, නොමිලේ තමුන්නාසලට ඊළඟට නොමිලේ අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය බිලියනයක් රුපියල් ලක්ෂ මිලියන 95000ක් සෞඛ්‍යයට වියදම් කරනවා. දැන් අපේ ආසනේ තියෙනවා රාගම හොස්පිටල් එක. රාගම හොස්පිටල් එකේ තියෙනවා මෙන්න මේට වඩා පොඩ්ඩක් විතර පොඩි ඇති වුණා. ලොකු ස්ටෝරුවක් තියෙනවා. මේ ස්ටෝර් එකේ ගිහලා මම පරීක්ෂා කරලා මොනවද ඒකේ තියෙන්නේ? බෙහෙත් ಜಾති රාක්ක වලට ගහලා බෙහෙත් ಜಾති පැක් කරලා තියෙනවා. මේ වගේ බෙහෙත් ಜಾති රාක්ක වලට පැක් කරන්න ආණ්ඩුව කොච්චර මුදලක් ඒකට වෙන් කරනවද? බෙහෙත් ಜಾති 14000ක් පිටරටින් ගෙනනවා තමුන්නාසලට. වෙන කිසිම ආණ්ඩුවක් කරන්නේ නැහැ. සෞඛ්‍ය නිකන්, අධ්‍යාපනය නිකන්. 70කට වැඩි අයට හින්දෙනවා. පෝරසාන ආධාරය දෙනවා. බලන්න පාරවල් ටික හදලා දෙනවා. ඉතින් තව මොනවද අපිට තියෙන ප්‍රශ්න? අපිට කාලින ප්‍රශ්න තියෙනවා. අද මේ කාලේ තමුන්නාසලට ප්‍රශ්නයක් තියෙනවා. වතුර නැතිකම. හෙට වැස්සොත් ප්‍රශ්න ඉවරයි. හෙට වැස්සොත් ප්‍රශ්න ඉවරයි. ඒතර මොකද්ද අපි කරන්න ඕනේ? අපි මේකෙන් ඉච්ඡාමංගත්තටපත් වෙලා ජීවිතේ කඩාකප්පල් වුණා කියලා හිතලා වහමනවද නැහැ. අපි ඒකට පිළියම් හොදන්න ආණ්ඩුවත් එක්ක දැන් සැලසුම් කරනවා කියන එක මතක් කරන්න ඕනේ. ඉතින් මම අද දීර්ඝව කතා කරන්නේ නැහැ. පොඩ්ඩක් පරක් වෙලා පටන් ගත්ත නිසා. ඉතින් මේක බලකොටුවක් එක්සත් ජාතික පක්ෂය. ඉස්සර මේ ආසනේ SP හුරුල්ල මහත්තයා තමයි හිටියේ. ඒ කාලේ අපේ පැත්තේ කතාවක් තිබුණා. හොරෝපතාන කියපුවම හුරුල්ල මහත්තයා නිකන් කුරුල්ලා වගේ දිනනවා කියලා. අයි කොහෙන් බැලුවත් හුරුල්ල දිනනවා. එහෙම තමයි ඒ කාලේ අතීතයේ තිබුණේ. නමුත් 1960 දී 65 දී 77 දී LB හුරුල්ල මහත්මයා මේ හොරෝපතාන ආශ්‍රය දිනලා තියෙනවා. 70 තමයි TB හෙරත් මහත්මයා ශ්‍රී ලංකාවේ ගස්පක්ට දිනලා තියෙනවා. ඊට පස්සේ 94න් පස්සේ තමයි අපේ මේ ආසනේ අපිට හිමියලා තින්නේ. නමුත් මේක අමතක කරන්න බෑ. අපේ බර්ටිසානා කැමතුමාවත් අමතක කරන්න බෑ. ඔබතුමා දන්නවා ඇති මුතුකුමාර නැමතුමා නේද? මිය ගියත් එතුමා පොඩක් මතක් කරන්න ඕන නැත්තම් මේක යුතුයකම පැහැරාරිය වගේ මම කියන්නේ. එම නිසා බර්ටිසානාගේ මහත්මයා කලාවව හිටියත් මෙහාට ගොඩක් උදව් කළා. දැන් මම දීවරයමතිවරයා ඉන්නේ නැද්දි තමුන්නාසලගේ ආර්ථිකය නංවන්න මොනවද කරුවේ? ඉස්සර ප්‍රේමදාස මහත්තයා ඉන්නේ නැද්දි ජල ජීවී වගාව සම්පූර්ණයෙන්ම අහෝසි කරලා දැම්මා. මාළු එක්කත් හදාගන්න බෑ සමායන ස්වාමීන් වහන්සේ. මොකද අපිට අවශ්‍ය ප්‍රෝටීන් වලින් 80%ක් හම්බෙන්නේ මත්ස්‍ය නිෂ්පාදනය. අපි හැදුවා කලාව තමුන්නාසලගේ දිස්ත්‍රික්කේ. අන්න ලොකුම පරීක්ෂණාගාරය ඊළඟට ලොකු වැඩ හදලා ආයතනයක් හදලා අද ඒ ආයතනයේ හරහා රජයේ නිලධාරීන්ට පාඩම් කියන්න, රජයේ නිලධාරීන්ට සම්මන්ත්‍රණ තියන්න, යම් දේවල් ගේන්න අද තමුන්නාසල ලොකු වස්තුවක් වෙලා තිනවා. මේකේ ප්‍රතිඵලයක් වශයෙන් අද ටොන් 45000ක් මත්ස්‍ය නිෂ්පාදනය වෙන්නේ වැව් ආශ්‍රිත. අපිට කරගන්න පුළුවන්. මේ
කඩා වැටෙන්න ඕනේ නැහැ. ඉස්සරහට ආර්ථිකය හදාගෙන අර ගමට කොළඹට කිරි ගමට කැකිරි කියපු කතන්දර අවසන් කරලා අපිට පුළුවන් වෙනවා අපේ ආර්ථිකය දියුණු කරන්න. ඉතින් බොහෝ දේවල් කරුණු තිබුණත් තවත් අපිට රැස්වීම් ගොඩක් තියෙන නිසා මම ඊට වැඩි කතා කරන්නේ නැහැ. නමුත් අපි මතක් කරන්න ඕන අනුරාධපුර දිස්ත්‍රික්කයේ තමයි ජනාධිපතිතුමා රැස්වීමකදී තමුන්ගේ දේශපාලනයේදී ඕනම අපේ පක්ෂේ පළවෙනි රැස්වීම අනුරාධපුරේ. සිරිමා බෝධියට ඇවිල්ලා තමයි එතුමා තමුන්ගේ දේශපාලන ජීවිතේ පටන් ගන්න. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ එකපාරක් බෝකොලයක් අතට වැටුණා ස්වාමීන් වහන්සේ. දෙවෙනි පාර බෝකොලයක් සාක්කුවට වැටුණා. ඉතින් බෝධියට බොහෝම ආදරය කෙනෙක් තමයි මම නම් කතෝලික නම අපේ ජනාධිපතිතුමා බොහෝම ආදරය කරන කෙනෙක් සිරිමා බෝධිය. ඉතින් මේ සිරිමා බෝධිය ආශිර්වාදය ලබාගත්තු අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපි කවදාකවත් ඊළඟ ජනාධිපති මැතිවරණ වේවා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ වේවා අපි මේ දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ගානකින් දිනවන්න අදිෂ්ඨාන කරගන්න කියලා මම තමුන්නාසලා ඉල්ලනවා. මේක අපිට කරගන්න පුළුවන්. මේක අපිට කරගන්න පුළුවන් හේතුව මොකද? අපේ නායකයෙක් හදලා 30 අවුරුදු යුද්ධයක් ඉවර කරුවන් පස්සේ අවුරුදු 5ක් ඇතුළත මේ සේරම සංවර්ධනය කෙරුවේ. වැඩි කාලයක් නෙමෙයි. දැන් යුද්ධය අවසන් වෙලා අවුරුදු 5ක් 6ක් ඇති වුණා. අපිට මතක් වෙන්නේ 30යි. 30 නෙමෙයි 5යි. තව 6ක් 7ක් 8ක් ඉද්දි පාරවල් ටික දියුණු වෙලා පානීය ජලය ප්‍රශ්නේ දියුණු වෙලා විදුලිය වැඩි වෙලා දැන් විදුලිය දීම නිසා 97ක් විදුලිය දුන්න නිසා ගමට කර්මාන්ත ඇවිල්ලා නැද්ද? දැන් මෙතුමා ඉල්ලුවා මේ ඇඟලුම් කර්මාන්තයක් මෙහාට. ඉතින් ඇඟලුම් කර්මාන්ත ගේන්න පුළුවන් ද විදුලිය දුන්නේ නැත්නම්? උත්තරේ කියන්නකො. විදුලිය තියෙන නිසා තමයි තමුන්නාස ඉල්ලන්නේ. විදුලිය දුන්නේ ජනාධිපතිතුමා. හැමතෙම විදුලිය, හැමතෙම පාරවල්. නොමිලේ සෞඛ්‍ය, අධ්‍යාපනයේ නොමිලේ. ඊළඟට මොනවද? ඊළඟට සාමකාමී සහජීවනය අපිට අවශ්‍ය වෙනවා. අපේ මුස්ලිම් සහෝදරවරු ඉන්නවා මෙතන. 15000ක් ඉන්නවා කිව්වා මේ ආසනේ. අපේ ඇමතුමාගෙන් ආපම කිව්වා. ඔබතුමාලට වෙච්ච දේ දන්නව නේද යාපනයේදී? මන්නාරමේදී ප්‍රභාකරන් කිව්වා පැය 24ක් ඇතුළත යන්න කියලා. ඒ සේරම ඇවිල්ලා කොහෙද පදිංචි වුනේ? පුත්තලන් දිස්ත්‍රික්කයේ කල්පිටිය තමයි පදිංචි වුනේ. කල්පිටියේ පදිංචි වුනේ. ඊළඟට අපිට මතකයි මේ පාරවල තිබිච්ච තත්ත්වය, රටේ තිබිච්ච තත්ත්වය. ඉස්සර හදිස්සියේ කොටත් ඔය කොහරි යද්දී මුත්‍රා කරන්නවත් බෑ. පාරෙන් එහා පැත්තට ගිහලායි බිම්බෝම්බ හැමතැනම බිම්බෝම්බ තියෙනවා. මොකක්ද දෙන උපදේශ? පාරේ ඉඳලා තමයි අර වැඩේ කරන්නත් වෙලා. හේතුව මොකද? හැමතැනම බිම්බෝම්බ. ඉතින් මේ ආණ්ඩුව ඇවිල්ලා ඉස්සල්ලාම තාම මේ අපේ ජනතාවට මතක් වෙන්න උනා ජනාධිපතිතුමා කියන්නේ සංවර්ධනයේ ඉස්සල්ලා බිම්බෝම්බ ටික ඉවර කරපේ. මුළු ප්‍රදේශෙම බිම්බෝම්බ අතුරලා තිබුණා. ඔය යාපනයේ ගිය කට්ටිය බලන්නකෝ. අනතුරුදායකයි කියලා සතු පාට මේකක් ගහලා රිබන් එකක් ගහලා හැම තැනම අලවලා තිබුණා මිත්‍රෝ. එතකොට මේවා කරන්න අවුරුදු 5ක් ඇද්ද? අපිට කාලය ඇද්ද? අවුරුදු 6ක් ඇද්ද? ඉතුරු ටික කරගන්න. අපි ඉස්සලා ආයෝජනයක් කරන්න ඕන. බිස්නස් එකක් වුණත් අපි යමක් ආරම්භ කරපු දාටම සල්ලි හම්බෙන්නේ නැහැ. ආයෝජනයක් කරලා ඒ ආයෝජනේ නැවත එන්න රිටර්න් ඔන් බිස්නස් කියන්නේ යන්න ඇති. යන්න අපිට කාලයක් වුණේ. කාලය ගත කරන්න අපි ලෑස්ති තමුන්නාසලා සියලු දෙනාම අපේ මන්ත්‍රීතුමාවත් රැකගෙන ඇමතිතුමාවත් රැකගෙන මතුමත් බොහොම හොඳ කෙනෙක්. මොකද සමාජ සේවා අපේ ඉන්න සමාජ සේවා අමාත්‍යාංශයේ ප්‍රදේශකාරක සභාවට හැමදාම වෙලා ප්‍රශ්නයක් අහනවා. එතුමාගේ උනන්දුවක් තියෙනවා ඒක. මම එතුමා නිරීක්ෂණය කරලා බැලුවා. ප්‍රශ්න ගේනවා. අන්න අතන ආබාධිත කෙනෙක් ඉන්නවා මොකද කරන්න කියලා අහනවා. අන්න අතන ඇස්පේන් නැති කෙනෙක් ඉන්නවා මේකට මොනවද කරන්න කියලා අහනවා. ඊළඟට අහනවා අපිට මොකුත් නැද්ද කියලා අහනවා. ඊළඟට ප්‍රශ්න ගේනවා. මොනවද අපිට කරන්න පුළුවන් කියලා අහනවා. එයා එහෙම අහන උනන්දුවක් තියෙනවා හදවතේ තියෙනවා ඒක. එම නිසා එතුමාවත් රැකගෙන කටයුතු කරන්න කියලා ඉල්ලා සිටින්න මගේ වචන ස්වල්පය අවසන්.